සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මා දිට්ඨි ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්න දැන් මේ සූදානම් වෙන්නේ. මේ ධර්මදේශනා වල මේ උතුම් ධර්මයේ ඉගෙන ගැනීමේ මූලික පරමාර්ථය තමයි සම්මා දිට්ඨිය උපදවා ගැනීම. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම, ජීවිතය සම්බන්ධයෙන් ආර්ය සත්‍ය සම්බන්ධයෙන් නිවැරදි දැක්ම උපදවා ගැනීම. ඉතින් යමෙක් සම්මා දිට්ඨියට පත් වුණා කියලා කියන්නේ පත් වෙද්දී එයන් මේ දුක නම් වූ ආර්ය සත්‍ය කාන්ත වශයෙන් සත්‍යක්මයි කියලා නිශ්චිත භාවයකට එනවා. දුක්ඛ සමුදය දුකේ හට ගැනීම මේ ආර්ය සත්‍ය ඒකාන්ත වශයෙන් සත්‍යක්මයි කියලා නිශ්චයට එනවා. දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය, මේ ආර්ය සත්‍යයන් ඒකාන්ත වශයෙන් සත්‍යක්මයි කියලා නිශ්චයකට එනවා. අපිකට කියනවා සත්‍ය ඥානයට පත් වුණා කියලා. එනම් දුක නම් වූ ආර්ය සත්‍ය ඒකාන්ත වශයෙන් සත්‍යයි කියලා, දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන මේ ආර්ය සත්‍ය ඒකාන්ත වශයෙන් සත්‍යක්මයි කියලා නිශ්චිත භාවයට එන්න ඒ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ධර්ම දේශනා ඉගෙන ගැනීමේ පරමාර්ථය යන්නේ නිශ්චිත භාවයට පැමිණෙන්නයි. ඒකමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මා දිට්ඨිය උපදව ගන්න කරුණු දෙකක් තියෙනවා කියලා. අපි ඉතිසලත් කතා කළා පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියලා කියන්නේ මේ ධර්මයේ. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීම, වර්තමානයේ නම් පොත්පත් වෙලා ධර්ම ඉගෙන ගැනීම, ඒ තමයි පරතෝ ഘോഷය. බාහිරින් ලැබෙන දේ. අපි අභ්‍යන්තරයෙන් උපදවාගත යුතු දේ තමයි යෝනිසෝ මනසිකාරය. උතර මේ ධර්මයේ අපේ ජීවිතයට ගන්න, ධර්මයේ ප්‍රතිඵල ලබන්න, අපේ දෘෂ්ටිය පිරිසිදු කරගන්න, දෘෂ්ටිය නිවැරදි කරගන්න, දෘෂ්ටිය ඍජු කරගන්න උපකාර වෙන දේ තමයි තථාගතයන් වහන්සේගේ පිරිසිදු නිවැරදි ධර්මය. පින්වත්නි, මේ ධර්මය පිරිසිදු විදිහට නිවැරදි විදිහට පැවතීම කියන එක හරි ආශ්චර්යයි.
භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අතීතයේ ඉඳලත් වර්තමානයේත් ඉන උවදුරු දකිද්දී මේක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන්ම ඒ දෙවිවරුන්ගේ ආරක්ෂාවෙන් රැකවරණයෙන්ම මේක පවතිනවා මිසක් මේ පිරිසුදු ධර්මයේ පවතිනවා මිසක් වෙන හාස්කමක් නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේත් වැඩ සිටිද්දී භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කෝනුකෝ බන්තේ කෝ හේතුකෝ පච්චයෝ යේන පුබ්බේ අපතරානි චේව සික්ඛාපදානි අහේසුං බහුතරාච භික්ඛු අඤ්ඤාය සන්ටහින්සෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර ඒ කියන්නේ මං හිතන්නේ මේ සම්බුද්ධත්වයෙන් වසර ගණනාවක් ගත වුණාට පස්සේ කරපු දේශනාවක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහනවා ස්වාමීනි ඉස්සර ශික්ෂාපද ටිකයි. නමුත් රහතන් වහන්සේලා ගොඩාක් පහළ වුණා. භික්ෂුන් ගොඩාක් අරහත්ත්වයටපත් වුණා. ස්වාමීනි නමුත් මේ දැන් ශික්ෂාපද ගොඩායි. නමුත් රහතන් වහන්සේලා ඊටමත්ම අඩුවෙන් පහළ වෙන්නේ. ස්වාමීනි මේකට හේතුව මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවං හේතං කස්සප හෝති. කාශ්‍යප ඒක එහෙම තමයි. සත්‍යේසු හායමානේසු සද්දම්මේ අන්තරදායමානේ බහුතරානි චේව සික්ඛාපදානි හොಂತಿ අපතරාච භික්ඛු අඤ්ඤාය සන්ටහන්ති. කස්සප ඒක එහෙම තමයි. මේ සද්ධර්මයේ පිරිහෙන කාලේ සද්දම්මේ අන්තරදායමානේ මේ සද්ධර්මයේ පිරිහිලා අතුරුදහන් වෙන කාලේ බහුතරානි චේව සික්ඛාපදානි බොහෝ ශික්ෂාපද තියෙනවා තමයි. අපතරාච භික්ඛු අඤ්ඤාය සන්ටහන්ති. නමුත් භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙන එක ධර්මයේ ප්‍රතිඵල ගන්න එක ගොඩාක් අඩුයි තමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුව මඩලින්ම දේශනා කරන කස්සපක එහෙම තමයි. සද්ධර්මයේ අතුරුදහන් වෙන කාලේ සද්ධර්මයේ පිරිහිලා යන කාලේ ධර්මයේ පිරිහිනව නෙවෙයි සද්ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ උකහා ගැනීම අඩු වෙනවා. ඒ ධර්මයේ තීරුම් ගැනීම අඩු වෙනවා. අවබෝධ කරගන්න තියෙන වීරිය ප්‍රඥාව ඒ දේවල් අඩු වෙනවා. එහෙම පිරිහෙන්නේ සද්ධර්මයේ පිරිහෙන්නේ නෑනේ. ධර්මයේ පිරිහිනව නම් ධර්මයේ බොරු වෙන්න එපා. නමුත් එහෙම දෙයක් නෑ. ධර්මයේ පිරිහෙන්නේ ධර්මයේ නෙවෙයි. ධර්මයේ ගන්න අපි ධර්මයේ කරා යන්න ඉන්න අපි පිරිහෙන්නේ. අන්නේ පිරිහින කාලේ පිරිහෙද්දී ශික්ෂාපද ගොඩාක් තියෙනවා තමයි කිව්වා. නමුත් රහතන් වහන්සේලා ගොඩක් අඩුයි කිව්වා. නතාව කස්සප සද්දම්මස්ස අන්තරදානා හෝති යාවන සද්දම්ම පතිරූපකං ලෝකී උප්පජ්ජති. කස්සප සද්ධර්ම පතිරූපකයන් ලෝකේ ඉපදෙනකන් මේ ධර්මය අතුරුදහන් වෙන්නේ නැහැ කිව්වා. යතෝචකෝ කස්සප සද්දම්ම පතිරූපකං ලෝකී උප්පජ්ජති අත සද්දම්මස්ස අන්තරදානං හෝති. සද්ධර්ම පතිරූපකයන් ලෝකේ මතුවෙද්දී ධර්මය අතුරුදහන් වෙලා යනවා කිව්වා. සීතාපි කස්සප නතාව ජාතරූපස්ස අන්තරදානං හෝති යාවන ජාතරූප පතිරූපකං ලෝකේ උප්පජ්ජති. කස්සප රත්තරන් ලෝකේ අතුරුදහන් වෙන්නේ නැහැ කිව්වා. රත්තරන් වලට පතිරූපකයක්. ඒ කියන්නේ රත්තරන් වගේ දෙයක් ලෝකේ පහළ වෙනකම්. යතෝචකෝ කස්සප ජාතරූප පතිරූපකං ලෝකේ උප්පජ්ජති අත ජාතරූපස්ස අන්තරදානං හෝති. කස්සප රත්තරන් වගේ දෙයක් ලෝකේ යම් දවසකද ඉපදෙන්නේ ඇති වෙන්නේ නිදාට
රත්තරන් අතුරුදහන් වෙනවා කිව්වා. අතුරුදහන් වෙන්න පටන් ගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකෝ කස්සප පඨවි ධාතු සද්දම්මං අන්තර්ධාපේති. න ආපෝ ධාතු සද්දම්මං අන්තර්ධාපේති. න තේජෝ ධාතුන් සද්දම්මං අන්තර්ධාපේති. න වායෝ ධාතු සද්දම්මං අන්තර්ධාපේති. කස්සප මේ පඨවි ධාතුව ධර්මය අතුරුදහන් කරන්නේ. මේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ. ඒ කියන්නේ බාහිර මේ දේවල් වලින් සද්ධර්මය අතුරුදහන් කරන්න බෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ දේවල් වලින් සද්ධර්මය අතුරුදහන් කරන්න බෑ. අවියායුධ පාවිච්චි කළා අවියායුධ වලින් ධර්මය අතුරුදහන් කරන්න බෑ. අනේ ඒ දේවල් වලින් ධර්මය අතුරුදහන් කරන්න බෑ. අතකෝ ඉදේවතේ උප්පජ්ජති මෝග පුරිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ ඉමන් සද්දම්මං අන්තර්ධාපේති. මේ ශාසනයම අතකෝ ඉදේව මෙහිම. ඉදේව කියන්නේ මෙහිම කියන්නේ මේ ශාසනයම. ඉදේව තේ උප්පජ්ජಂತಿ ඉපදෙනවා කිව්වා. මෝග පුරුෂයෝ, හිස් පුරුෂයෝ, අසත් පුරුෂයෝ. මෙහිම උපදිනවා අසත් පුරුෂයෝ. ආන්නේ අසත් පුරුෂයෝ විසින් මේ සද්ධර්මය අතුරුදහන් කරනවා. ඒ අසත්පුරුෂයෝ විසින් මේ ධර්මය අතුරුදහන් කරනවා. කොහොමද? ඒ ධර්මයට විකෘති අර්ථ දෙදී, ඒ දහම් පදවලට තම තමන්ට හිතුමතේ අර්ථ දෙදී, ඒ ධර්මයේ කෙරෙහි සැක සංකා උපද්දවමින් අන් අයට ඕවා දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ කට්ටිය මේ ප්‍රසිද්ධිය කියනවානේ. ඔය තියෙන ධර්මයේ බොරු කියලා. නේ? ඕවා පස්සේ කාලේ හදාගත්තා බොරු කියලා මේ කට්ටියගේ හිතන මොකද උපද්දවන්නේ? සැකය ධර්මයේ කෙරෙහි විශ්වාසය නැති කරනවා. කවුද නැති කරවන්නේ? මෙහිම උපදින මෝග පුරුෂයෝ, හිස් පුරුෂයෝ, අසත් පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීතාපි කස්සප නාවා ආදිකේ නේව ඕපිලවති නකෝ කස්සප එවං සද්දම්මස්ස අන්තර්දානං හෝති. කස්සප නැවකට බඩු වැඩි වෙනකොට නැව ගිරෙනවා වගේ ධර්මය අතුරුදහන් වෙන්නේ. නැවකට බඩු පුටවද්දී ඒ නැවකට බඩු පටවලා බඩුවල බරට නැව ගිරෙනවා. බඩු වැඩි වෙනකොට නැව ගිරෙනවා. ඒ වගේ සද්ධර්මය අතුරුදහන් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ ශාසනයට පිරිසාව ගොඩාක් ආවා කියලා. ගොඩාක් රහතන් වහන්සේලා බිහි වුණා කියලා. ගොඩාක් මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා බිහි වුණා. ශ්‍රද්ධාවත් දායකයෝ ගොඩාක් ඇති වුණා කියලා ධර්මය අතුරුදහන් වෙන්නේ. සද්ධර්මය අතුරුදහන් වෙන්නේ. හරි. පංචකෝ මේ කස්සප ඔක්කමනීයා ධම්මා සද්දම්මස්ස සම්මෝසාය අන්තර්ධානාය සංවත්තන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කස්සප කරුණු පහක් මේ පිරිස අතර උපදීද එදාට සද්ධර්මය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. කරුණු පහක්. ඉද කස්සප බික්ඛු බික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ සත්තරි අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. කාශ්‍යප මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිස ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව නොකරයිද? ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව නොකරයිද එදාට සද්ධර්මයේ අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙම සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන කාලේ මේ දේශනා කරන්නේ. ඒක නෙමෙයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහන්නේ. කලින් මේ විදිහට මේ ගොඩාක් රහතන් වහන්සේලා පහළ වුණා. ශික්ෂාපද ටිකයි. දැන් රහතන් වහන්සේලා ගොඩාක් අඩුවෙන් පහළ වෙන්නේ. ශික්ෂාපද ගොඩයි. ඒ හව ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ.
ඒතර මේ ශාසනයෙම මෙහිම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය නැති වෙලා යනවා. අනිදාට සද්ධර්මයේ අතුරුදහන් වෙන්න බෑ. ඒතර බලන්න බාහිර උදවියක නෙමෙයි ශාසනයෙන් බැහැර උදවියක නෙමෙයි. එහෙනම් ශාසනයෙන් බැහැර උදවිය මේ ශාසනය අතුරුදහන් කරනවා කියලා කිව්වොත් බොරු. වෙන අන්‍යාගමිකයෝ මේ ශාසනය අතුරුදහන් කරනවා කිව්වොත් බොරු. ඔබ හිතන්න බලන්න වර්තමානයේ ශාසනයට ලොකුම පිළල වෙලා තියෙන්නේ අන්‍යාගමිකයෝද? නැහැ. මේ ශාසනයෙන්ම මෙහෙම උපදින්න මොග පුරුෂයෝ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිත් ඒ ජම්බුද්වීපයේ මොනතරම් ප්‍රබල ආගම් තිබුණාද? නමුත් ඒවට බෑ සද්ධර්මය අතුරුදහන් කරන්න. මේ ශාසනය ඇතුළෙන් පහළ වෙනවා කිව්වා. යම් දවසකද ධර්මයේ කෙරෙහි ගෞරව නැති වෙන්නේ මේ ශාසනයේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට එදාට සද්ධර්මය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. යම් දවසකද ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවය නැති වෙන්නේ මේ ශාසනයේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට එදාට මේ ශාසනය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. යම් දවසකද සීලය කෙරෙහි ගෞරවය නැති වෙන්නේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට එදාට ශාසනය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. යම් දවසකද සමාධිය කෙරෙහි ගෞරවය නැති වෙන්නේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට එදාට මේ ශාසනය මේ ධර්මයේ සද්ධර්මය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔන්න කරුණු පහයි. ඒ තමයි ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය යම් දවසක නැති වෙන්නේ. සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සීලය කෙරෙහි සමාධිය කෙරෙහි ගෞරවය යම් දවසක නැති වෙන්නේ කාගේද? මේ ශාසනයේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසගේ එදාට සද්ධර්මය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. එහෙනම් සද්ධර්මයේ අතුරුදහන් නොවි තව දීර්ඝ කාලයක් පවතින නම් මොකද්ද විය යුත්තේ? ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය ඇතිවීම, සද්ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සීලය කෙරෙහි සමාධිය කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම කාගේද? මේ ශාසනය ඇතුළින් මෙහි ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසගේ මොන ශ්‍රද්ධාවද මොන ගෞරවයද? ආකාරවතී ශ්‍රද්ධාව. අමෝලිකා ශ්‍රද්ධාව නම් ඇති කරගන්න පුළුවන් එක දේවල් වලින්. අද මේ අඬ කඳුළු සලසල බනහනවා. හිතනකොට බැන යනවා. අපි හිතන් ඉන්නවා කඳුළු සලසල කඳුළු හලහල බනහනකොට අපි හිතන් ඉන්නවා අම්මා ශ්‍රද්ධාව ඉතිරෙනවා කියලා. ශ්‍රද්ධාව උතුරා යනවා කියලා අපි හිතනවා. පහෝදාට බැන යනවා. මොකක්ද? ඒක නෙවෙයි ශ්‍රද්ධාව. ඒක නෙවෙයි පැහැදීම. ඒ තියෙන මූලික ශ්‍රද්ධාව. ඒ බාහිර දේවල් වලට ඇති වෙන ශ්‍රද්ධාව. බාහිර ක්‍රම වලින් ආකාරවතී ශ්‍රද්ධාව උපදින්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ධර්මයේ දැක්කට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ශ්‍රාවක සංඝයා දැක්කට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම සීලය දැක්කට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්ම සමාධිය දැක්කට පස්සේ. ඒ තමයි ආකාර විසද්ධාව උපදින්නේ එතකොට. ඒක නැති අඩුවයි පින්වතුනි මේ ශාසනයට තියෙන්නේ.
ඒක නැති අඩුව. ඒක නිසා ඒක උපදව ගන්නයි, ඒක ඇති කරවන්නයි සියලු දෙනා කටයුතු කළ යුත්තේ. ඔබ අප හැම දෙනාම සිතට ගත යුත්තේ ආන්නේ පැහැදීම ඇති කර ගන්නයි, ඇති කරවන්නයි. ඒ සඳහායි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. ඉතින් ඒ වෙනුවෙන් අපි අද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයිති, ඒ උත්තම වූ ශ්‍රාවක සංඝරත්නයට අයිති ආනන්ද ස්වාමීන් වහන්සේත් උදායි ස්වාමීන් වහන්සේත් අතර ඇති වුණු සංවාදයක් සාකච්ඡා කරන්න ඉගෙන ගන්න කල්පනා කළා. ඒකං සමයං ආයස්මාච ආනන්දෝ ආයස්මාච උදායි කෝසම්බියං විහෙරති ගෝසිතාරාමේ. මේ දවසේ ආනන්ද ස්වාමීන් වහන්සේත් උදායි ස්වාමීන් වහන්සේත් වැඩ සිටියේ කුසඹෑ නුවර ගෝසිතාරාමේ. අතකෝ ආයස්මා උදායි සායන්න සමයම් පටිසල්ලානා වුට්ටිතෝ යේනායස්මා ආනන්දෝ තීනුපසංකමි. උදායි ස්වාමීන් වහන්සේ සවස් කාලේ භාවනාවෙන් නැගිටලා ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. උපසංකමිත්වා ආයස්මතා ආනන්දේන සද්දින් සම්මෝදී. සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදී. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සතුටු සාමීචීදිලා එකත් පසක පැත්තකින් වාඩි වුණා. ඉන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේකින් උදායි ස්වාමීන් වහන්සේ මේ විදිහට අහනවා. යතේවනුකෝ ආවුසෝ ආනන්ද අයං කායෝ භගවතා අනේක පරියායේන අක්ඛාතෝ විවටෝ පකාසිතෝ ඉතිප්පායං කායෝ අනත්තාති. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අයං කායෝ මේ කය, අයං කායෝ මේ කය භගවතා අනේක පරියායේන අක්ඛාතෝ විවටෝ පකාසිතෝ. භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ කය ගැන දේශනා කරලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා, විවෘත කරලා තියෙනවා. ඉතිපායං කායෝ අනත්තාති, මේ කය අනාත්මයි කියලා. දැන් මේ උදාය ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ කය ගැන නොඑක් විදිහට නොඑක් පරයායන්ගෙන් දේශනා කරලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා, විවෘත කරලා තියෙනවා මේ කය අනාත්මයි කියලා. සක්කායිමේ ඒවමේවං විඤ්ඤාණං පිදං ආචික්කිතුන් දේශේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරතුම් විභජිතුම් උත්තානී කාතුම් ඉදිපිදං විඤ්ඤාණං අනත්තාති. දැන් භාග්‍යතුන් වහන්සේ මේ කය අනාත්මයි කියලා නොඑක් පරයයන්ගෙන් දේශනා කරලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා, විවෘත කරලා තියෙනවා. ඒ විදිහටම මේ විඥානියත් අනාත්මයි කියලා, විඥානියත් අනාත්මයි කියලා ඒ විදිහට ආචික්ඛිතුන් කියන්න පුළුවන්ද? දේශීතුන් දේශනා කරන්න පුළුවන්ද? පඤ්ඤාපේතුන් පනවන්න පුළුවන්ද? පට්ඨපේතුම් පිහිටවන්න පුළුවන්ද? විවරිතුම් විවරණය කරන්න පුළුවන්ද? විභජිතුම් බෙද බෙදා දක්වන්න පුළුවන්ද? මේ විඥානියත් අනාත්මයි කියලා. මේ හොඳ ප්‍රශ්නයක්. මේක ගැඹුරු ප්‍රශ්නයක් මේ අහන්නේ. වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ඒ පින්වත්නි, මේ කය නම් අපිට පේනවනේ මේක දවසින් දවස මේක විනාශ වෙලා යනවා.
දවසින් දවස මේක රෝග පීඩය හැදිලා මේ කුණු වෙලා හරි මේක විනාශ වෙලා යනවා මේක අපිට පේනවා දැන් මේ ඇඟ රැලි වැටෙනවා පේනවා ඊට පස්සේ මේ කැලල් හැදෙනවා පේනවා තුවාල හැදෙනවා පේනවා නේ ඒතර මේක ගැන මේක අනිත්‍යයි කියන මේක යම් මට්ටමකට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා හැබැයි මේ සත්වයා බොහෝ කොට මේ සිත මේ විඥාණය මම කියලා හිතන් ඉන්නේ. මේ විඥාණය මම කියලා හිතන් ඉන්නේ. ඒකනේ සමහර විට ඔය මිත්‍යා දෘෂ්ටිපව ඇති වෙන්නේ. දෘෂ්ටි වලට පවා බැසගන්නේ මැරෙනකොට මේ කය මෙහි දාලා විඥාණය යනවා කියලා. වෙනත් උපතකට වෙනත් ශරීරයට ඇතුල් වෙන්න මෙහි ඉඳලා විඥාණය යනවා. ඒතර ඒ තමයි මම යන්නේ. මම තමයි යන්නේ. මෙහි මැරෙනකොට අපි තුම ගිහිල්ලා උපදිනවා කියලා දිව්‍ය ලෝකේ. ඒතර එයා කල්පනා කරනවා මෙහි මැරෙනකොටම විඥාණය කියලා දිව්‍ය ලෝකේ දෙවියෙක් කියලා උපදිනවා. විඥාණය යනවා. විඥාණය තමයි මම. එතන විඥාණය ආත්මයි කියලා හිතන් ඉන්නවා මිසක් අනාත්මයි කියලා විඥාණය අනාත්මයි කියලා තේරුම් ගන්න සත්‍යයන්ට අමාරුයි. මේ කය නම් මැරෙනකොට හරි දාලා යනවා කියලා අපි දන්නවා. මැරෙනකොට හරි මේ කය දාලා යනවා කියලා අපි දන්නවා. හැබැයි විඥාණය ඒ විදිහට වෙනවා කියලා විඥානයේ විදිහට මේක අනිත්‍යයි කියලා මේක අනාත්මයි කියලා විඥානේ එහෙම අවබෝධයක් බොහෝ කොට නැහැ. ඒ කියන්නේ සමහර විට කියන්නේ විඥානේ විතරක් අහසේ සැරිසරසර ඉන්නවා කියලා. ඒවා සමහර විට මේ අපේ ස්වාමීන් වහන්සේලා මේ ශාසනීය ස්වාමීන් වහන්සේලා උපාසක උපාසිකාවෝ පවා ඔය මතවාද ගිලගෙන නැද්ද? සමහර කට්ටිය කියනවා මේ විඥානීය මේ දැන් අහසේ සැරිසර ඉන්න සමහර කට්ටිය කියන්නේ දැන් අසනීප වෙලා සමහර විට මැරෙන්නම යනවා මැරෙන්න සමහරට ඉහළ ගිහිල්ලා විඥානේ බලන් ඉන්නවලු. දැන් ඒ වගේ මතවාද ඉදිරිපත් වෙන විඥානීය ආත්මයි කියන මේක අනාත්මයි එකක් නෙවෙයි මේක ආත්මයි කියලා තියෙන දෘෂ්ටියත් එක්කමයි. උදය ස්වාමීන් වහන්සේ අහන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ කය අනාත්මයි කියලා නොඑක් විදිහට දේශනා කරලා ප්‍රකාශ කරලා විවෘත කරලා තියෙනවා. ඒ විදිහට මේ විඥානයත් අනාත්මයි කියලා දේශනා කරන්න ප්‍රකාශ කරන්න පනවන්න විවෘත කරන්න පිළිටවන්න පුළුවන්ද කියලා තමයි උදය ස්වාමීන් වහන්සේ අහන්නේ. ඉන්පස්සේ උදය ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ උදය ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. යතේවකෝ ආවසෝ උදායි අයං කායෝ භගවතා අනේක පරයායන අක්ඛාතෝ විවටෝ පකාසිතෝ ඉතිප්පායං කායෝ අනත්තාති. ඔව් භාග්‍යතුන් වහන්සේ මේ කය නොඑක් ආකාරයෙන් අනාත්මයි කියලා දේශනා කරලා විවෘත කරලා තියෙනවා තමයි. ඇත්තද? ඔව්. මේ කය අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා කළා. දැන් අපි හිතමු මහා සතිපට්ඨාන සූත්‍රය ගන්නකො කායානුපස්සනාව මුලින්ම තියෙන්නේ. ඇයි අපිට ප්‍රකට වශයෙන් අහුවෙන්නේදී කායානුපස්සනාව. වේදනාවට සිතට වඩා අපිට ප්‍රකටයි මේ කය. ඒක තමයි මුලින් ඒක නිසා දේශනා කරන්නේ කායානුපස්සනාව. එතන කායානුපස්සනාවේ බොහෝ ඒ අනුපස්සනාවල මේ කයේ අනාත්මය
කයේ අනාත්මය, කය මේ අනාත්මයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ. අපි තුමු ධාතු මනසිකාරය කියලා. ධාතු මනසිකාරයේ භාවනාව ගන්නකෝ මහා සතිපට්ඨාන සූත්‍රය. බුදුරජාණන් දේශනා කරන මේ කය පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මේ ධාතු හතරකට බෙදන්න පුළුවන් කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියලා කිව්වේ මොකද්ද? තද ගතියෙන් යුක්ත ස්වභාවය. එතකොට මේක බෙද බෙද බුදුරජාණන් වහන්සේ දක්වනවා. පඨවි ධාතුව කියලා කියන්නේ මේ තද ගතියෙන් යුක්ත ස්වභාවය. ඒකට අයිති දේවල් මේ කයේ තියෙන. මොකද්ද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස් ආදී මේ කොටස්. ආපෝ ධාතුව කිව්වේ වැగిරෙන ගලාගෙන යන ස්වභාවය. ඒකට අයිති දේවල් තියෙනවා. මොකද්ද? පිත්තං, සිම්හම්, පුබ්බෝ, ලෝහිතං, සීදෝ, මේදෝ ආදි වශයෙන් මේ ගලාගෙන යන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් මේ ශරීරයේ තියෙන. තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ මේ කයේ තියෙන උණුසුම් සිසිල් ස්වභාවය. ඒකට අයිති දේවල් තියෙනවා. හරි? ශරීරයේ සාමාන්‍යයෙන් පවතින උණුසුම, විශේෂයෙන් ඇති වෙන උණුසුම. හරි? ඉන්ද්‍රියන් මේ අපි ගන්න ආහාර ජීර්ණය වෙන්න බලපාන උණුසුම, මේ කය දි รา පත් වෙන්න බලපාන උණුසුම, මේ ආදී ඒ උණුසුම් සිසිල් ස්වභාවයට අයිති දේවල් මේ කයේ තියෙනවා. වායෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන හඹාගෙන යන ස්වභාවය, පිම්බෙන ඇකිරෙන ස්වභාවය. ඒකට අයිති දේවල් තියෙනවා. උගුරෙන් පිට වෙන වාතය, පසුපසෙන් පිට වෙන වාතය, මේ ශරීරයේ මේ කුසී තැම්පත් වෙලා තියෙන වාතය, ශරීරයේ තැන් වල තැම්පත් වෙලා තියෙනවා. ආදි වශයෙන් මේ වායුමය ස්වභාවය, මේ හඹාගෙන යන ගලාගෙන යන ස්වභාවයට අයිති දේවල්. උතර මේ දේවල් මේ බුදුරජාණන් දේශනා කරන මේ සතර මහා ධාතු මනසිකාරයේදී මේවා බෙද බෙද දක්වනවා. එතකොට ධාතු මනසිකාර භාවනාව බලන්න. ධාතු මනසිකාර භාවනාවේම අර විදිහට අර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මෙහෙම දේශනා කරලා ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ ආධ්‍යාත්මික කයේ තියෙන මේ ධාතු ස්වභාවය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, මේ ධාතු ස්වභාවය හොතට මානසිකාරය කරමින් වාසය කරනවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙන් බැහැර වූ යම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ, වායෝ ධාතුම ස්වභාවයන් තියනවාද? ඒ දේවල් ගැන මානසිකාරය කරනවා. يعني ආධ්‍යාත්මික කයි සහ ආධ්‍යාත්මික කයෙන් බැහැර ඒ සතර මහා ධාතුන් ස්වභාවයන් ගැන මානසිකාරය කරනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයිත් ආධ්‍යාත්මික කයින් බැහැර වූ බාහිර කයවල වලත් ඒ ස්වභාවයන් හොඳට මානසිකාරය කරමින් වාසය කරනවා. ඊළඟ හරිය වැදගත්. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා. හරි? මේ හට ගැනීම මොකේද? මේ රූපේ එමත්නම් කය කියලා කිව්වත්, මේ රූපය කිව්වත්
ආධ්‍යාත්මික රූපය කියලා කිව්වත් ආධ්‍යාත්මික කය කිව්වත් එකයි. ආධ්‍යාත්මික රූපයේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් තමයි හට අරන් තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික රූපයේ හට ගැනීම. හරි? ආධ්‍යාත්මික රූපයේ හට ගැනීම. ඊට පස්සේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වැය. ඒ කියන්නේ ඒක නැතිවීම. සමුදය වැය. සමුදය වැය. මේ රූපයේ සමුදය වැය. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ හට ගැනීමත් නැතිවීමත් එයා හොඳට දකිමින් වාසය කරනවා. හට ගැනීමත් නැතිවීමත් මේ රූපයේ හට ගැනීමත් නැතිවීමත් හොඳට දකිමින් වාසය කරනකොට මොකද එයට තේරෙන්නේ? නිශ්චිත වශයෙන් දිගින් දිගට පවතින රූපයක් නැහැ. මෙහි තියෙන්නේ හට ගැනීමක් නැතිවීමක්. එතකොට මොකටද අපි එහෙනම් අර පඨවි ධාතු, ආපෝ තේජෝ ධාතු, වායෝ ධාතු මේ දේවල් මනසිකාරය කළේ? මේ සිත පිහිටව ගන්න. සතිපට්ඨානය සිහිය පිහිටව ගන්නවා. ඒකේ සිහිය බැහැරට යන්නේක වළක්ව ගන්න. සිහිය බැහැරට යන්නේක වළක්ව ගන්න. සිහිය අරකේ පිහිටව ගන්නවා. පිහිටවගෙන යා සතිපට්ඨාන භාවනාවට එනවා. විදර්ශනාවට එනවා. අජ්ජත්තං වාකායේ බහිත්තා වාකායේ. අජ්ජත් බහිත්තා වාකායේ. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. සමුදය වය ධම්මානුපස්සීවා. හට ගැනීම නැතිවීම රූපේ. හරි? ඔන්න බලන්නකො ඊට පස්සේ ඒ සතිපට්ඨාන දැන් ධාතු මනසකාරයේම ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. අත්තිකායෝතිවා මේ කයක් ඇත කියලා. අත්තිකායෝතිවා මේ කය මේ කායික ස්වභාවයක් මේ කයක් ඇත කියලා. පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. එයා ඒ කයේ සිහිය පිහිටුවා ගන්නේ. මේ කයක් ඇත කියලා කයේ සිහිය පිහිටුවා ගන්නේ. අත්තිකායෝතිවා පනස්සති පච්චුපට්ඨිතා හෝති. සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටුවා ගන්නේ. යාවදේව ඥානමත්තාය. ඥානෙ උපදවා ගැනීම පිණිස විතරයි. අත්තිකායෝතිවා පනස්සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය. මේ ඥානෙ පිහිටුව ඥානෙ උපදව ගන්නයි. උපද ගැනීම පිණිස පමණයි. පතිසත්තිමත්තාය. සිහිය පිහිටව ගන්න විතරයි. පතිසත්තිමත්තාය. සිහිය පිහිටව ගන්න විතරයි. අනිශ්චිතෝච විහෙරති. එහෙම නැතුව මේක දැඩි කොට අල්ල ගන්න නෙමෙයි. මේ කයක් තියනවා කියලා එයා ඒකේ ඒ ගැන සලකන්නේ ඒ සිහි පිටව ගන්නේ ඒක ඥානෙ උපදව ගන්න මේ ඥානයන් නැති කර ගන්න විතරයි. හරි සතිය පිටව ගන්න විතරයි. අනිශ්චිතෝච විහෙරති ඒක දැඩි ලෙස අල්ල ගන්න නෙවෙයි. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිවක් දැඩිව අල්ල ගන්න නෙවෙයි. උපාදාන කරගන්න නෙවෙයි. නචකින්චි ලෝකේ උපාදීයති. ඒකට බලන්නකෝ මේ විදිහට මේ කයේ බුදුරජාණන් වහන්සේ මේ දේවල් වලින් බුදුරජාණන් උත්සාහ කරන්න මොකක්ද මේ කයේ දැන් මේ සතර මහා ධාතුන් විදිහට මේ දැකීම තුළින් අවසාන කොටසේ ඒ ධාතු මනසිකාරයේ අවසාන කොටසේ බුදුරජාණන් උත්සාහ කරන්නේ මේක අනාත්මයි. හේතුප්‍රත්‍යයෙන් හට ගන්නවා සමුදේ වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා.
හේතු ඇති හැදෙනකොට හැදෙනවා, හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා, හේතු නැති වෙනවා. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා. එහෙනම් මේ සමුදය වය දැකීම තුළ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන අවබෝධයට ආයෙනවා නම්, සමුදය වය දකින්න උත්සාහ කරනවා නම්, එයාට මේකේ ස්ථිර වශයෙන් මගේ කියලා මම කියලා ගන්න දෙයක් තියෙනවා කියලා අදහසක් ඉතුරු වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් තියෙනවා, හේතු නැතිවෙලා යන දෙයක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා බලනනේ අජ්ජත්තං වාකායේ බහිද්ධා වාකායේ මේ දෙකම එකම. දැන් තව සූත්‍ර දේශනාවල අපි පහුගිය දවස්වලත් ඉගෙන ගත්තනේ. ආධ්‍යාත්මික පඨවි ධාතුව, බාහිර පඨවි ධාතුව, මේ දෙකම පඨවි ධාතුරේ වේසා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව, බාහිර ආපෝ ධාතුව දෙකම ආපෝ ධාතුරේ වේසා. එකම ආපෝ ධාතුවයි. ආධ්‍යාත්මික බාහිර තේජෝ ධාතුව එකම තේජෝ ධාතුවයි. ආධ්‍යාත්මික බාහිර වායෝ ධාතුව එකම වායෝ ධාතුවයි. එහෙනම් මේවල වෙනස්කම් නැහැ. වෙනසක් නැහැ. ඒ වෙනසක් නැහැ කියලා තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික දේ බාහිර දේත් එක්ක එකයි, මේක වෙනසක් නැහැ කියලා එයාට තේරෙන්න මේ ආධ්‍යාත්මිකව මා අල්ලාගෙන ඉන්න මේ කයි, මම කියලා හිතා ඉන්න මේ කයි මම කියලා ගන්න දෙයක් නැහැ කියලා එයාට තේරෙන්න පටන් ගන්න. මේක මම කියලා ගන්න දෙයක් නැහැ. මේක මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා ගන්න දෙයක් නැහැ. ඇයි? හේතු හැදෙනකොට හැදෙනවා, හේතු නැතිකොට නැති වෙලා යනවා. මේ ආධ්‍යාත්මික දේ බාහිර දේ දෙකම එකයි. ඊතර බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන්, දැන් ඔය අපි කතා කරේ ධාතු මනසිකාරය. හරි? ඊතර මනක ධාතු මනසිකාර භාවනාවේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපමාව බලන්නකෝ. දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහා පතේ බිලසු පටිවිභජිත්තා නිසින්නෝ අස්ස. දක්ෂ ගව ඝාතකයෙක් හෝ හරක් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ එළදෙනක් ගෙනල්ලා, ගවයෙක් ගෙනල්ලා හතරමං හන්දියේ ඒ ගවයව මරලා මස් වෙන් කරලා තියාගෙන ඉන්නවා. මොකටද? විකුණන්න. නිසින්නෝ අස්ස. වාඩි වෙලා තියාගෙන ඉන්නවා මස් ටික. ඉතින් මස් ටික තියාගෙන ඉන්නකොට අර ගව ඝාතකයට හෝ ගව ඝාතකයාගේ මේ අතවැසියට හෝ අර මස් ටික තියාගෙන ඉන්නකොට අර ගවයා කියන සංකල්පය බැහැර වෙලා. එතන ඉන්නේ ගවයා කියන සංකල්පය බැහැර වෙලා. ගවයා කියන සංකල්පය නැහැ. එතකොට එයා විකුණන්නේ ගවයා නෙවෙයි. මොකද්ද? මස්. මස් ගන්න කෙනා ඇවිල්ලා ඉල්ලන්නෙත් ගවයා ඉල්ලනවා කියලා නෙවෙයි. මොකද්ද? මස්. ගවයා කියන ඒ පැනවීමෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා මස් කියන පැනවීමට එනවා. එහෙනම් බලන්නකෝ. ඒකෙන් මොකද්ද මේ අදහස් කරන්නේ? අර මේ කයේ අර කය කියන, මම කියන, මගේ මේ කය කියන ඒකෙන් බැහැර වෙලා සතර මහා ධාතුන් කියන පැනවීමට එනවා. සතර මහා ධාතුන් කියන පැනවීම. ඒතකොට සතර මහා ධාතුන් කියන පැනවීමට මේ ආවට පස්සේ එයාට මේ කය පේන්නේ සතර මහා ධාතුන් විදියට. මේක මේ පොළොවට පස් වෙලා යන තද ගතියෙන් යුක්ත ස්වභාවයක්. වැగిරිලා යන ස්වභාවයක්. හරි? උණුසුම් සිසිල් ස්වභාවයක්, හඹාගෙන යන ස්වභාවයක් කියන පැනවීමටයි එන්නේ. එහෙනම් එතන එයාට මම කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බාහිරයි ආධ්‍යාත්මිකයි එකම වෙච්චි අර ධාතු ස්වභාවයක් තියෙනවා කියන. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ උදය ස්වාමීන් වහන්සේට කියා දෙනවා. ඇත්ත බුදුරජාණන් වහන්සේ මේ කය
අයං කායෝ භගවතා අනේක පරියායන අක්ඛාතෝ විවටෝ ප්‍රකාශිතෝ ඉතිප්පායං කායෝ අනත්තාති. නොඑක ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කය අනාත්මයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. විවෘත කරලා තියෙනවා. මේ විදිහටම මේ විඥානයත් අනාත්මයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. දේශනා කරන්න පුළුවන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ උදය ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඉන්පසුන් බලන ආනන්ද ස්වාමීන් වහන්සේ ගන්න කොටස චක්කුංචාවසෝ පටිච්ච රූපේ uppajjati චක්කු විඥානಂತಿ. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා උදය ස්වාමීන් වහන්සේගෙන් චක්කුංචාවසෝ පටිච්ච රූපේ uppajjati චක්කු විඥානಂತಿ. ආශ්මත්නි අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආශ්මත්නි අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවද? ඒවමවසෝති. ආශ්මත්නි එහෙමයි. එනම් මේ චක්කු විඥානය උපදින්නේ කුමක් නිසාද? අසත් රූපයත් නිසා. අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදින්නේ. එහෙනම් චක්කු විඥානය කියලා දෙයක් උපදින්නේ ඇසයි රූපයයි නැත්තම්. ඇසයි රූපයයි නැත්තම් චක්කු විඥානය කියලා දෙයක් උපදින්නේ නැහැ. යෝචාවසෝ හේතු යෝච පච්චයෝ චක්කු විඥානස්ස උපාදාය. ආශ්මත්නි චක්කු විඥානේ උපදීමට යම් දෙයක් හේතු වෙනවාද යම් දෙයක් ප්‍රත්‍ය වෙනවාද? ආශ්මත්නි මේ චක්කු විඥානේ උපදීමට යම් දෙයක් හේතු වෙනවාද යම් දෙයක් ප්‍රත්‍ය වෙනවාද? සෝච හේතු සෝච පච්චයෝ ඒ හේතු වෙන දේ ඒ ප්‍රත්‍ය වෙන දේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිසේසා නිරුජ්ජෙය්‍ය. සම්පූර්ණ වශයෙන් මුළුමනින්ම ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් මොකද්ද? චක්කු විඥානයේ උපදින්න යම් දෙයක් හේතු වෙනවාද යම් දෙයක් ප්‍රත්‍ය වෙනවාද? ඒ හේතු වෙන දේ ඒ ප්‍රත්‍ය වෙන දේ ටිකක්වත් ඉතිරි නැතුව සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිසේසා නිරුද්ධිය. ටිකක්වත් ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම මුළුමනින්ම නිරුද්ධ වෙනවා නම් නැති වෙනවා නම් අපිනුකෝ චක්කු විඥානම් පඤ්ඤායේතාති. එතන චක්කු විඥානයක් පනවන්න පුළුවන්ද? නොහේතං ආවසු ආයුෂ්මත්නි බෑ. මොකද මේ කියන්නේ? චක්කු විඥානේ උපදින්න හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා. මොකද්ද? ඇසත් රූපයත්. ඇත්තනේ ඇසයි රූපයයි නැතුව චක්කු විඥානේ උපදිනවද? උපදින්නේ නැහැ. දැන් අපි උට ඉස්සලා මේක අනේක වාරයක් කීප වාරයක් මේ කතා කරලා තියෙනවා. මගේ ඇස ඉස්සරහා රූපයක් තියෙනවා. රූපයක් තිබුණා කියලා මට පේන්නේ නැහැ. මට පේන්නේ නැහැ. එතකොට මේ ඇස ඉස්සරහා රූපේ තිබුණා කියලා රූපේ පේන්නේ නැහැ. එහෙනම් ඒ පේන්න මොකද්ද වෙන්න ඕනන්නේ? ඒ රූපයේ කිරේ මානසිකාරයේ යොමු වෙලා විඥානයේ පිහිටන්න ඕනේ ඇසේ. ඒ කියන්නේ සිත හට ගන්න ඕනි. සිත හට ගන්න ඕනි. හරි? සිත හට ගන්න ඕනි කොහෙද? ඇසේ. ඇසේ සිත හට ගන්න ඕනි. ඒකට කියනවා දැනගැනීමේ සිත. එහෙමත් නැත්නම් විඥානය. ඇසේ හටගත. ඒක තමයි චක්කු විඥානය. දැන් රූපෙකුත් නැත්තම් ඇසයි රූපයයි නැත්තම් විඥානී චක්කු විඥානයක් කියලා දෙයක් තියෙනවද? නැහැ. එහෙනම් ඇසයි රූපයයි නැත්තම් චක්කු විඥානයක් කියලා දෙයක් නැහැ. චක්කු විඥානීය පහළ නොවුනා නම් චක්කු විඥානීය පහළ නොවුනා නම්
රූපයේ පෙනිල්ලක් නැහැ. එහෙනම් රූප ආයතනයක් නැහැ. එහෙනම් විඥානීය පහළ නොවුනා නම් චක්කායතනියකුත් නැහැ. ඇස නම් වූ ආයතනයක් නැහැ. ඇයි ඇස නම් වූ ආයතනය හැදෙන්නත් නාම රූප ඕනි. නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. අර රූපයේ කෙරෙහි මනසිකාරය යොමු වෙනකොට ඔන්නේ මනසිකාරයේ ප්‍රත්‍යයෙන් ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා ස්පර්ශය. ඔන්න මනසිකාරය ස්පර්ශය. ස්පර්ශය ඇති වුණාද විදීම හටගත්තා, හඳුනාගත්තා, චේතනා පහළ වුණා. වේදනා, සංඥා, චේතනා ස්පර්ශයේ තියෙනවා, මනසිකාරයේ තියෙනවා. මේ ටිකම එකතු වෙච්ච තැන මේ ටිකයි. හරි, මේ ටිකයි ඒ මොහොතේ තියෙන රූපී ස්වභාවයයි. රූපී ස්වභාවය මොකද්ද? ඇස මේ ඇස කියලා කියන්නේ මේ සතර මහා ධාතුන් හටගත්තු එකක් නේ. මේ ඇසේ තියෙන මේ පටලය හැදිලා තියෙන මොකෙන්ද? සතර මහා ධාතුන්ගෙන්නේ. බාහිර රූපය සතර මහා ධාතුන්නේ. එහෙනම් එතන රූපය තියෙනවා. එහෙනම් මේ නාමයයි රූපයයි කියන එකතු වෙන තැන තමයි නාම රූප. ඔන්න නාම රූප හැදුනා. නාම රූප හැදිච්ච තැන තමයි ඇස නම් වූ ආයතනය හටගත්තේ. රූපේ නම් වූ ආයතනය හටගත්තේ. මේ චක්කුප්පසාද, මේ ඇසේ තියෙන මේ පටලය, මේක ඇස නම් වූ ආයතනයක් බවට පත් උනේ. යමක් හදන්න පුළුවන් දෙයක් බවට පත් උනේ, ආයතනයක් බවට පත් උනේ ඒ මොහොතේ. හරි, බාහිර රූපය නම් වූ ආයතනය බාහිර ආයතනය බවට පත් උනේ ඒ මොහොතේ. කොයි මොහොතේද? නාම රූප හැදුණු මොහොතේ. එහෙනම් බලන්නකෝ, මේ තුනම එකින් එක බැහැරව කතා කරන්න පුළුවන් දෙයක්ද? බෑ. එකිනෙකෙන් බැහැරව කතා කරන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. රූපයයි විඥානයකින් තොරව ඇස නම් වූ ආයතනය කතා කරන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඇසයි විඥානයකින් තොරව රූපේ නම් වූ ආයතනය කතා කරන්න පුළුවන් ස්වභාවයකුත් නැහැ. ඇසයි රූපයකින් තොරව විඥානය ගැන කතා කරන්න පුළුවන්, චක්කු විඥානය ගැන කතා කරන්න පුළුවන්කමකුත් නැහැ. හරි, දැන් බලන්නකො ලස්සනට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ආයුෂ්මත්නි චක්කුංචාවසෝ පටිච්ච රූපේ උප්පජේ චක්කු විඥානಂತಿ. ආයුෂ්මත්නි අසත් රූපයත් එකතුවෙන් චක්කු විඥානය උපදිනවද? ඔව්. අසත් රූපයත් එකතුවෙන් තමයි චක්කු විඥානය උපදින්නේ. සෝචාවසෝ හේතු යෝචාවසෝ හේතු යෝච පච්චයෝ චක්කු විඥානං සුප්පාදාය. ආයුෂ්මති යමක් චක්කු විඥානය උපදින්න යමක් හේතු වෙනවද? යමක් ප්‍රත්‍ය වෙනවද? මොකද්ද මේ යමක් කිව්වේ? අසත් රූපයත් නේ. යමක් කිව්වේ අසත් රූපයත්. එහෙනම් යම් දෙයක්ද හේතු වෙන්නේ, යම් දෙයක්ද ප්‍රත්‍ය වෙන්නේ මේ චක්කු විඥානය උපදින්න. සෝච හේතු සෝච පච්චයෝ. ඒ හේතුව, ඒ ප්‍රත්‍ය, ඒ හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? අසත් විඥානය රූපයත්. ඒ හේතුව, ඒ ප්‍රත්‍ය සබ්බේන සබ්බං සබ්බතං සබ්බං අපිසේසා නිරුද්ධිය. සම්පූර්ණ වශයෙන් මුළුමනින්ම ටිකක්වත් ඉතුරු නැති වෙන්න නිරුද්ධ වුණොත්, ටිකක්වත් ඉතුරු නැති වෙන්න නිරුද්ධ වුණොත් එහෙම අපිනුකෝ චක්කු විඥානම් පඤ්ඤායේතාති. චක්කු විඥානය එතන පැනවෙනවද? එතන චක්කු විඥානය පැනවෙනවද? නොහේතං ආවසු පැනවෙන්නේ. ඉමිනාපිකෝ ඒතං ආවසු පරියායේන භගවතා අක්ඛාතං විවටං පකාශිතං ඉතිපිදං විඥානං අනත්තාති. ආයුෂ්මත්නි ඔන්න ඔය පරියායෙන් තේරුම් ගන්න මේ විඥානය අනාත්මයි කියලා.
මේ විඥානය අනාත්මයි කියලා ඔය පරයයන් තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍ය විඥානය අනාත්මයි කියලා කිව්වට කොහොමද මේක අනාත්ම වෙන්නේ කියලා? කොහොමද මේක අනාත්ම වෙන්නේ කියලා? මෙන්න පරයය. මොකද්ද? අසත් රූපයත් හේතු කරගෙන ඇසේ විඥානය උපදින්නේ. එහෙනම් ඇසේ විඥානය උපදින චක්කු විඥානය උපදින්න හේතුව ප්‍රත්‍ය මොකද්ද? අසත් රූපයත්. හරි? අසත් රූපයත්. එහෙනම් මේ චක්කු විඥානය උපදින්න හේතු වන ප්‍රත්‍ය ඒ හේතුව ඒ ප්‍රත්‍යයේ හේතුව සප්පේන සප්පං සම්පූර්ණ වශයෙන්ම මුළුමනින්ම සබ්බතා සබ්බං මුළුමනින්ම අපරිශේෂා ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව අපරිශේෂා නිරුච්චය නිරුද්ධ වෙනවා නම් හරි මුළුමනින්ම නිරුද්ධ වෙනවා නම් චක්කු විඥානයක් පනවන්න පුළුවන්ද? බෑ. එහෙනම් ওই පරයයන් තේරුම් ගන්න කියනවා මේ විඥානය චක්කු විඥානය අනාත්මයි කියන. ඔබට මේක සමහර විට ටිකක් අමාරු වෙන්න පුළුවන් තේරුම් ගන්න. හැබැයි ඔබ හොත්තට ආපහු මේ එකයි පින්වත්නි මේ ධර්මයේ බුදුරජාණන් ධර්මය අපි නිතර දහම් මානසිකාරයේ ඉන්න ඕනෙන්නේ. අපි කරන්නේ ඔන්න භාවනා කරන්න කියලා ඇස් දැන් ඔන්න භාවනා කරන්න වාඩි වෙනවා. භාවනා කරන්න වාඩිනාට පස්සේ මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ විඥානය චක්කු විඥානය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දැන් ඔන්න අපි පැය භාගයක් අපි කීයක ඉන්නවා. කීයක ඉඳලා නැගිටින පස්සේ අර මොකුත් නැහැ. නැගිටට පස්සේ මොකුත් නැහැ. එහෙම නෙවෙයි. මේකව තේරුම් ගන්න මේ දැන් අපි දවස් ගාණක් මේ ආශ්‍රිතව දහම් කරුණු කතා කරන්නේ. මේක නිතර මනසකාරය කරන්න ඕන එකක්. නිතර දවසට පැය භාගයක් නෙවෙයි. නිතර මනසකාරය කරන්න. නිතරම මනසකාරයෙන් වාසය කරන්න. හරි? ඇසයි රූපයයි නිසා විඥානය උපදින්නේ. ඇසයි රූපයයි නිසා විඥානය උපදින්නේ. ඒතර මේ ඇස ආත්මද අනාත්මද? අනාත්මයි. මේක මට ඕන විදිහට දැන් ඇස අනාත්මයි කියන්නේ ඇයි? ඇස නම් වූ ආයතනය දැන් ඇසට රූප බලන්න බෑනේ. ඇස තිබුණු පළියට රූප බලන්න පුළුවන් බෑනේ. ඇයි රූප බලන්න නම් එතන හිත පහළ වෙන්න ඕනේ. විඥානය හැදෙන්න ඕනේ. නැත්නම් රූපේ එන්නේ ඇසට. එතන විඥානය හටගත්තේ නැත්නම් සිත හටගත්තේ නැත්නම් ඇසට රූප පේන්නේ නැහැ. එහෙනම් එතන සිත හටගන්න ඕනේ. නැත්නම් මේ ඇස කියන එක මේ නිකන් මේ කාචයක් විතරයි. මේ උපවත්තු පෘෂ්ඨයක් විතරයි. මේ ඇස කියන එක නැත්තම්. රූප කියන එකත් නිකන් මේ බාහිර දේවල් නැහැ කියන එක නෙමෙයි. මට ඒක රූපායතනයක් වෙන්නේ නැහැ. රූපායතනයක් වෙන්නේ සිත හටගත්තේ නැත්තම්. මට එතන රූපායතනයක් වෙන්නේ නැහැ. අපි හිතමු උපතින්ම අන්ධ කෙනෙක් ඉන්නවා. ඒ උපතින්ම අන්ධ කෙනාට රූප කියලා දෙයක් තියනවද? කියන්නේ බාහිර පේන රූපය මම කියන්නේ මේ සතර මහා ධාතුන් හටගත්ත මේ රූප උපාදානස්කන්ධය නෙමෙයි. ඒ රූපාදානස්කන්ධය කනිත දෙනවා නාසය දිවේ කය මනස ඔක්කොම හැදෙනවනේ හැමතැනම හැදෙනවනේ. මම කියන්නේ ඇසට පේන රූප ලෝකයක් කියලා දෙයක් යට තියනවද? උපතින්ම ඇස් අන්ධ කෙනෙකුට නැහැ. අපි කියනවා උපතින්ම ඇස් අන්ධ කෙනෙකුට අපි කියනවා රාත්‍රියට අන්ධකාරයි කියලා. එයාට අන්ධකාරය කියන එක කනට ඇහෙන ශබ්දයක් මිසක් එයාට අන්ධකාරයේ ස්වභාවය පාට මොකද්ද ඒවා එයාට නිමිති තියනවද? නැහැ. හරි. අපි කියනවා දවල් කාලෙට ආකාශය නිල් පාටයි කියලා.
ඒතකොට එයාට ඒක කනට ඇහෙන ශබ්දයක් මිසක් එයාට නිමිත්තක් තියෙන නිල් පාට කියන්නේ මොකද්ද? ආකාශය කියන්නේ කොහොම එකක්ද? එයාට නිමිති නෑ මොකුත්ම. උපතින් මැස්සන්ද කෙනෙකුට. එනංගට රූප කියලා තියක්. රූපායතන එයාට එහෙම දෙයක් නෑ. හරි. අපි කියනවා මේ ගස් කොළන් මේ කොළ පාටයි කියනවා. එයාට කොළ පාට කිව්වට එයාට එහෙම නිමිත්තක් තියනවද? මොකුත් නැහැ. හරි. එයාට එහෙම නිමිති නැහැ. එයාට ඒවා කොළ පාටයි කියලා කියන්නත් පුළුවන්. එයා අහලා තිනවා ගස් කොළ පාටයි කියලා. කොළ පාට කියන එකට කියන්නත් පුළුවන්. හැබැයි ඒක පිළිබඳ නිමිති නැහැ එයාට. රූපය රූපායතනය එයාට නැහැ. චක්කායතනය එයාට නැහැ. චක්කු විඥානය එයාට නැහැ. හරි. ඒතර ඔන්න හොඳට ඔබ තේරුම් ගන්න. එහෙනම් මේ චක්කු විඥාන අනාත්මයි කියලා කියන්න. මේක අනාත්මයි, මේක ආත්මයක් නෑ, මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් ස්වභාවයක් මෙතන නෑ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ විස්තර කරන්නේ. මේ අසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවාද? ඔව් උපදිනවා. එහෙනම් මේ චක්කු විඥානය උපදින්න හේතු වෙන ප්‍රත්‍ය වෙන ඒ දේ චොට්ටක්වත් නැත්තම් චක්කු විඥානය පනවන්න පුළුවන්ද? බෑ. මේ පොඩි වාක්‍ය දෙකක් තියෙන්නේ. හැබැයි මෙතන මේක ඇතුළේ තියෙන දහම් පරයය ඊ타ත්ම ගැඹුරුයි. හරි? ඊ타ත්ම ගැඹුරුයි. ඒ තුල පින්වත්නි අනිත්‍ය කියන එක මේ තුල අඩංගුයි. අනිත්‍ය. ඇයි මේක අනිත්‍ය වෙන්නේ? අනිත්‍ය වෙන්නේ ඇසයි රූපයයි. දැන් ඇසයි රූපය මේ දෙක අනිත්‍යයි. දැන් ඇස කියන එක මං ඉස්සලා කිව්වේ ඇස කියන එක චක්කායතනය කියන එක ඇස නම් වූ ආයතනය සිත පහළ වීමෙන් තොරව හැදෙන්නේ නැහැ. නාම රූප සකස් වෙන්නේ නැහැ. විඥානයේ පහළ වීමෙන් තොරව නාම රූප හැදෙන්නේ නැහැ. රූපායතනය හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය මේ දෙකම එකම ස්වභාවයෙන් අපි විස්තර කරන්නේ. ආයතන තමයි ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය. මේ දෙකම ආයතනය. ආයතන කියන නම විස්තර කරන්නේ. ඒතර මේ දෙකම සිත පහළ වීමෙන් තොරව, විඥානීය පහළ වීමෙන් තොරව පනවන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙනම් විඥානය කියන එක මානසිකාරී ප්‍රත්‍යයෙන් හටගන්නේ. මානසිකාරයේ වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙනවා. දැන් මේ මොහොතේ ඇසේ පහළ වෙන තියෙන විඥානය තව මොහොතකින් එතනින් සම්පූර්ණයෙන්ම එතනින් අයින් මේ සිත එතනින් මේ අයින් වෙලා සමහරට කණේ පිහිටනවා. දැන් බලන්නකො මෙතන තියෙන අපරිශේෂා නිරුද්ධිය ටිකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පොට්ටක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් විඥානේ දැන් ඔන්න කණිත් ඇසෙත් විඥානේ ටිකක් තිබිලා කණේ මේ ඉතුරු ටික පිහිටනවා. එහෙම දෙයක් නැහැ. හරි? එහෙම දෙයක් නැහැ. ටිකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර කණේ විඥානේ පිහිටනකොට ඉතින් ඇස නම් වූ ආයතනයයි රූපේ නම් වූ ආයතනෙ ටික ටික තියෙනවා කියලා එහෙම ටිකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපරිශේෂා නිරුද්ධිය. මුළුමනින්ම සම්පූර්ණ වශයෙන්ම ටිකක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට චක්කු විඥානයක් පනවන්න බෑ. චක්කු විඥානයට හේතු වෙච්ච දේ නිරුද්ධ වෙද්දී. ඒ වගේම කන, නාසය, දිව, කය, මනස. කනේ විඥානයේ, නාසයේ, දිවේ, කයේ විඥානයේ අනාත්මයි කියන්න ඔය පරයයෙන්ම ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මේ ටික ආපහු ඔබ අහන්න. අහලා ඔබ හිතන්න. මේ ටික අහලා ඒ ටික මතක තියාගන්න හිතන්න. ඔව් ඇත්ත. ඇසයි රූපයයි නිසා තමයි විඥානේ හටගන්නේ.
හරි. මේ කියන දේ හරි. අපි ඉස්සරහට රූපයක් ආවට රූප පේන්නේ. ඒ සිත ඇති වෙනකම් පේන්නේ. එහෙනම් හරි. සිත හට ගැනීමෙන්මයි විඥානයේ හට ගැනීමෙන්මයි රූපය පේන්නේ. ඔව් ඒක හරි. ඔබ හිතන්න මේ විදිහට. හරි. එහෙනම් මේ විඥානයේ හටගන්න ඇසයි රූපයයි කියන දෙක ඕනමයි. නැත්තම් චක්කු විඥානය කියලා දෙයක් නැහැ. එහෙනම් මේ ඇසයි රූපයයි කියන දෙක ඒ විඥානේ හටගන්න හේතු වෙන දේ නිරුද්ධ වෙනවා නම් චක්කු විඥානයක් කියලා දෙයක් පනවන්න බෑ. ඒක හරි. එහෙනම් මේ චක්කු විඥානය එහෙනම් චක්කු විඥානය මම කියලා ගන්න දෙයක් නැහැනේ. එහෙනම් මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා ගන්න දෙයක් නැහැනේ. ඇයි? මේ අනාත්ම වූ ඇසයි අනාත්ම වූ රූපයි දෙක නිසා තමයි මේක හට අරන් තියෙන්නේ. එහෙනම් මේක මම කියලා ගන්න දෙයක් නැහැනේ ඇත්තනේ. ওই විදිහටම සෝත විඥානෙත් මම කියලා ගන්න දෙයක් නැහැනේ. ආත්මයි කියලා ගන්න දෙයක් නැහැනේ. ඇත්තනේ. ගාන විඥානෙත් මම කියලා ගන්න දෙයක් මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැනේ. ඇත්තනේ. ඔබ මේක ආපහු හිතන්න. ඇස් දෙක පියාගෙන හිතන්න. ඇත්තනේ නම් මේ කියන දේ. ආපහු හිතන්න. එහෙනම් ඇත්තනේ. එහෙනම් දිගින් දිගට පවතින ආත්ම වූ විඥානයක් නැහෙනේ. අර විඥානය උපදින්න හේතු වෙන කරුණු තියෙනකොට විඥානය එතන උපදිනවා. ඒ කරුණ නැති වෙනකොට විඥානය නැහැ. එහෙනම් ස්ථිරව පවතින චක්කු විඥානයක් හෝ ස්ථිරව පවතින සෝත විඥානයක් හෝ ස්ථිරව පවතින ගාහන විඥානයක් හෝ જીවහා විඥානයක් හෝ කාය විඥානයක් හෝ මනෝ විඥානයක් හෝ නැහෙනි. ඇත්තනේ කියලා ඔබ ආපහු මේක හිතන්න. එහෙම නැතු මේ අහන වෙලාවට අරගෙන ඇත්තනේ නම් කියලා තේරෙන්නෙත් නැතුව ඇත්තනේ නම් හිතලා ඒක අතහැරලා දාන්න එපා. අතහැරලා දාන්න එපා. නැවත දවසට කීවතාවක්ද දන්නේ. 10 වතාවක් කියලා කියන්න මට බෑ. 20 වතාවක් කියලා කියන්න මට බෑ. කීවතාවක්ද දන්නේ. ආපහු හිතන්න. මනසිකාරය කරන්න. එතකොට තමයි මේ සිතේ මුල් බැසගෙන තියෙන අර ආත්මීය ස්වභාවය මේවට කෙරෙහි තියෙන ආත්මීය ස්වභාවය බුරුල් වෙන්න පටන් ගන්නෙ. ඇත්තනේ නේද? මම කියලා අල්ලගෙන හිටියට මේ මගේ වසඟේ මට ඕන විදිහට පවත්වන්න මේ ආත්මයි කියලා මේක අල්ලගෙන හිටියට මේකේ ආත්මීය ස්වභාවයක් නැහනේ. එහෙනම් ආත්මීය ස්වභාවයක් නැති දෙයක්ම නේද අපි ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ. නිත්‍ය ස්වභාවයක් නැති දෙයක්ම නේද අපි නිත්‍යයි කියලා හිතන් ඉන්නේ. එහෙනම් මේ දිගින් දිගට මේ සසර යන්නේ ඇත්තටම නිත්‍ය ස්වභාවයකින් යුක්ත දෙයක් තිබිලා නෙවෙයි නේද? දිගින් දිගට මේ සසරේ කිලවරක් නැති සසර යන්නේ ඇත්තටම ආත්මීය වූ දෙයක් තිබිලා නෙවෙයි නේද? එහෙනම් මේ අනිත්‍ය වූ දේ නිත්‍යයි කියලා වැරදි ආකල්පයක් අපි හිතා ඉන්න නිසා නේද? අල්ලගෙන නිසා නේද? අනාත්ම වූ ඒ දේ ආත්මයි කියලා වැරදි දෘෂ්ටියකින් අරන් තියෙන නිසා නේද? මේ දිගින් දිගට මේ සසර අපි යන්නේ කියලා ඔබ මෙහෙම ගැඹුරට හිතන්න නිතර. එතකොට ඔබට පුළුවන් මේ අවබෝධයට ටික එකපාරට මෙන්න පුළුවන් කියලා හිතන්න බෑ. ටික මේ අවබෝධය කරා චුට්ට එන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා උදය ස්වාමීන් වහන්සේට සීතාපි ආවුසු පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසී සාර පරියේසානං චරමානෝ තින්හං කුටාරින් ආදාය වනං පවිසෙය. ආයුෂ්මත්නි අරටුවක් ඕන කෙනෙක් අරටුවකින් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් අරටුවක් හොයන කෙනෙක්
තියුණු ආයුධයක් අරගෙන වනාන්තරය ඇතුළට යනවා. සෝ තත්ත පස්සෙය මහන්තං කදලික්ඛන්දං උජුකං නවං අකුක්කුක ජාතං. මෙයාට හම්බෙනවා කියනවා. මෙයාට මුණ ගැහෙනවා කියනවා. මහත් හොත්තට වැඩුණු මහත් කෙසෙල් ගහක්. හරි? කෙලින් තියෙන මහත කෙසෙල් ගහක් හම්බෙනවා කියනවා. තමේනම් මූලේ චින්දෙය මුලින් සිඳිනවා අර කෙසෙල් ගහ. චෙත්වා අග්ගී චින්දෙය මුලින් සිඳලා අගිමුත් සිඳිනවා කියනවා. මොකද සිඳින්නේ කෙසෙල් ගහ. අග්ගී චිත්වා පත්තං වට්ටිං විනිබ්බුජෙය. අගිමුත් සිඳලා අර පතුරු ගලවනවා කියනවා. පතුරු ගලවනවා කියනවා. මොකද මෙයා හොයන්නේ අරටුවක්. සාරයක්. අරටුවක්. මෙයාට අරටුවයි ඕනි. අරටුවයි සොයාගෙන යන්නේ. අරටුවේ ප්‍රයෝජනේ තියෙන්නේ. ඒතර මෙයා අර කෙසෙල් ගහේ මුලයි අගයි සිඳලා අර ගලවනවා අර කෙසෙල් ගහේ පතුරු ගලවනවා විනිප්පුජෙය ගල්ලා ඉවත් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සෝ තත් පෙග්ගොම් පිනාදි ගච්ඡෙය කුතෝ සාරං. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඔහුට අඩුම තරමින් එලයක්වත් හම් වෙන්නේ. සෝ තත් පෙග්ගොම් පිනාදි ගච්ඡෙය. ඔහුට එලයක්වත් හම්බ වෙන්නේ කෙසෙල් ගහේ. කුතෝ සාරං. සාරයක් කොහෙන්ද? අරටුවක් කොහෙ තියෙන්නද? එලයක්වත් හම්බ වෙන්නේ නැත්නම් අරටුවක් කොහෙන් හම්බ වෙන්නද? ඒවමේකෝ ආවුසු ආයුෂ්මත් ඒ විදිහට බික්කු චස්සු පස්සායතනේසු නේව අත්තානන්නා නාත්තනියං සමුනුපස්සති. ආයුෂ්මත්නි ඔය විදිහටම මේ ස්පර්ශ ආයතන හයි නේව අත්තානං ආත්මයක් නෑ. නාත්තනියන් සමුනුපස්සති. නාත්මේ නෑ කියලාම එයා හොඳට දකිනවා. මේ ආත්මයක් නැති මේ ස්පර්ශ ආයතන හයේ ආත්මයක් නැති ස්වභාවය මෙයා හොඳට දකිනවා. හිතාන ඉන්නේ මේක ආත්මයි කියලා. හරි? හිතාන ඉන්නේ ආත්මයි කියලා. අර කෙහෙල් ගහ දෙපැත්තින් කපලලා පතුරු ගහ බලනවනේ. දැන් මොකද්ද හොයන්නේ? ආත්මේ. ආත්මයක් මෙයා දැන් හිතන ඒකේ එලයක්වත් හම් වෙන්නේ නැතුව සාරයක් නැහැ කියලා තේරුණා වගේ මේ ආත්මයක් නැති මේ ස්පර්ශ ආයතන හයේ අනාත්මී ස්වභාවය හොඳට තේරුම් ගන්නවා. සෝ ඒවන් සමුනුපස්සන්තෝ නකින්චි ලෝකේ උපාදීති. ඒ විදිහට හොඳට දකිtti. මේ ඇස අනාත්මයි කියලා හොඳට දකිtti. හොඳට තේරුම් ගනිtti. කන නාසය දිවකය මනස අනාත්මයි කියලා හොඳට තේරුම් ගනිtti. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා අනාත්මයි. මේවල ආත්මයක් නෑ කියලා හොඳට තේරුම් ගනිද්දී හොඳට දකිtti. දකිtti. චක්ක විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ හයේ මේ විඤ්ඤාණී ආකාර හයේ ආත්මයක් නෑ කියලා අනාත්මීය ස්වභාවය හොඳට දකිtti, තේරුම් ගනිtti. සමුනුපස්සන්තෝ නකින්චි ලෝකේ උපාදීයති. එයාට ලෝකේ ඇලෙන්න උපාදීය මේ උපාදාන කරගන්න හරි බැඳෙන්න දෙයක් නෑ ලෝකේ. අනුපාදියන් නපරිතස්සති. ඇලෙන්න බැඳෙන්න අල්ලගන්න බැඳිලා යන්න දෙයක් නැත්තම් නපරිතස්සති. එයාට සැලෙන්න දෙයක් නෑ. පරිතස්සනාවක් ඇති වෙන්නේ. අපරිතස්සං පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති. එයාට සැලෙන්න දෙයක් නැත්තම්
කම්පණය වෙන්න දෙයක් නැත්තම්, කම්පනයක් නැත්තම්, කම්පනය ඇති වෙන්නේ අනිශ්චිතව වාසය කරද්දී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිශ්චිතංච චලිතං අනිශ්චිතංච චලිතං නැති. චලිතයක්, කම්පනයක් තියෙන්නේ නිශ්චිතයටමයි. නිශ්චිතය කියලා කියන්නේ යමක් දැඩි ලෙස අල්ලාගෙන ඉන්න කෙනාටමයි චලිතයක් තියෙන්නේ. අපි හිතමු මොනවාරි මැෂින් එකක් ක්‍රියා කරනවා. ඒ මැෂින් එකක් ලොකුට හයියෙන් මැෂින් එකක් ක්‍රියා කරනකොට ඒ මැෂින් එකට සම්බන්ධ යම් කණුවක් හරි තියෙනවා නම් ඒක අපි දැඩි අල්ලගෙන ඉන්නවා නම් එතන චලිතයක්, කම්පනයක් අපිට දැනෙනවා. සමහරට පොළොවත් කම්පා වෙනවා නම් ඒ පොළොවේ නම් අපි හිටියේ ඉන්නේ කම්පනයක් අපිට දැනෙනවා. හැබැයි පොළොවෙත් හිටගෙන නැත්තම් අපි කොච්චර තදබල කම්පනි වෙන මැෂින් එකක් ළඟ වුණත් ඒ මැෂින් එකට හෝ පොළවට හෝ අපි කිසිදු සම්බන්ධයක් නැත්තම් අපිට කම්පනයක් දැනෙන්නේ නැහැ. අපි අර කම්පනයෙන් නිදහස්. නිශ්චිතං චලිතං, නිශ්චිතයටමයි චලිතයක් තියෙන්නේ. අනිශ්චිතංච චලිතං නැති. අනිශ්චිතයට චලිතයක් නැහැ. ඔබ ඉස්සලත් අපි ඉගෙන ගත්තා කායानुපස්සනාවේ භාවනාවේ හැම එකම තියෙනවා. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ කයක් ඇත කියලා යා ගන්නේ සිහිය පිහිටව ගන්න විතරයි. පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය, ඥානිය උපදව ගන්න විතරයි. පතිසති මත්තාය, සිහිය පිහිටව ගන්න විතරයි. පතිසති මත්තාය අනිශ්චිතෝච විහෙරති. නමුත් අනිශ්චිතව වාසය කළ යුතුයි. කයක් ඇත කියලා අර ප්‍රයෝජනයට යා කයක් ඇත කියලා ගත්තට ඇත්තා වූ කයක් යා උපාදාන කරගන්නේ නැහැ. අර දෙකට විතරයි මේ කයක් තියෙනවා කියලා ගන්න. බුදුරජාණන් වහන්සේ සම්මුතියේ තියෙන දේ බැහැර කරේ නැහැ. සම්මුතියේ තියෙන දේ සම්මුති විදිහට දේශනා කළා. සම්මුතිය. ඒ සම්මුතිය උපයෝග කරගන්නවා සම්මුතියෙන් ඉහළට යන්න. සම්මුතියෙන් ඉහළට යන්න සම්මුතියම උපයෝග කරගන්නවා. අත්තිකායෝතිවා 50 පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. නමුත් එයා අනිශ්චිතව වාසය කරන්න උත්සාහ කරන්නේ. අරවල්ල ගන්නෑ. නචකින්චි ලෝකේ උපාදීයති. අනිශ්චිතව නම් ඉන්නේ යා උපාදාන කරගන්න, බැඳෙන්න යමක් යාට නැහැ. දෙක මේ දේශනා කරන්න බලන්නකෝ. අනුපාදියන්න පරිතස්සති. උපාදානයක් නැත, උපාදාන කරගන්න දෙයක් නැත්තම් න පරිතස්සති, සැලෙන්නේ, කම්පණය වෙන්නේ. අපරිතස්සං පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති. අකම්පිතව නම් ඉන්නේ. ඒ කම්පණය වෙන්න දෙයක් නෑ මෙයාට. මෙයා කිසි දෙයක් මම කියලා අල්ලගෙන නැහැ. මගේ කියලා අල්ලගෙන නැහැ. මගේ ආත්මය කියලා අල්ලගෙන නැහැ. ඒතර මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා මේ එකක්වත් අල්ලගෙන නැත්තම් ඒවල ඇති වෙන විපරිණාමයත් එක්ක කම්පා වෙන්න දෙයක් නැහැ. කම්පනයක් නැහැ. අපරිතස්සං පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති. එහිම පිරිනිවී යනවා. එහිම පිරිනිවී යනවා. කීනා ජාති ෂේ වුණා. උසිතම් බ්‍රහ්මචරියං නිවන් මඟ සම්පූර්ණ කළා. කතං කරණීයං කල යුතු දේ කළා. නාපරං ඉත්තත්තායාති පජානාති. නිවන් අවබෝධය පිණිස තවත් කල යුතු දෙයක් නැහැ. ඒ අවබෝධයට එනවා. පින්වත්නි, මේ උතුම් දේශනාව ඔබ දැන් අර අතන ඉඳලා ඔබ හොඳට මං ඉස්සලා කිව්වේ ආපහු මනසකාරය කරන්න කියලා. නේ? චක්කුංචාවසෝ පටිච්ච රූපේ uppajjati. අසත් රූපයක් දෙක නිසාද චක්කු විඥානය උපදින්නේ?
චක්කුංචාවසෝ පටිච්ච රූපේ uppajjati චක්කු විඥානಂತಿ. අසත් රූපයත් නිසාද චක්කු විඥානෙ උපදින්නේ? ඔව්. අසයි රූපයයි නිසා. අසයි රූපයයි නේතනක චක්කු විඥානයක් කියලා වෙනම දෙයක් නැහැ. එහෙනම් අසයි රූපයයි තියෙන තැනක ඒකට මානසිකාර යොමු වෙච්ච හැටියේ ඒ සිත හට ගන්නවා. ඒ සිත හට ගැනීම ගත්තොත් තමයි පේන්නේ. මේක එක්කවර සිදුවෙන එකක්. ඒ අසයි රූපය සම්බන්ධ වෙලා තිබිලා ටිකක් වෙලා ගියාට පස්සේ විඥානය උපදින එහෙම දෙයක් නැහැ. මේක එක සිද්ධියක්. හැබැයි විඥානය උපදින්න අසයි රූපය දෙක ඕනි. එනම් මේ විඥානය උපදින්න හේතු වෙන මේ ප්‍රත්‍ය වෙන මේ අසයි රූපයයි අපරිසේසා නිරුච්ඡanti. ටිකක්වත් ඉතින් නැතුව නිරුද්ධ වෙනවා නම් විඥානයක් පනවන්න පුළුවන්ද? බෑ. මෙහෙම දැන් මේ ටික අහලා නැවත අහලා සූත්‍ර දේශනාව කියවලා නැවත අහලා ඔබ හිතන්න නිකන් ඉද්දී ඇත්තනේ මේක සාමාන්‍යයෙන් අපි ඔය නිකන් ඉන්නකොට කවියක් මුමුණ ඉන්නේ, සින්දුවක් මුමුණ ඉන්නේ නේ. දැන් අර හිට් වෙච්ච සින්දු එහෙම තියෙන දැන් කියන්නේ යන්නේ ලෝකේ අහවල් සින්දුව හිට් වෙලා නේ. ඒ විදිහට අර වෛරල් වෙච්ච සින්දු එහෙම තියෙන්නේ. දැන් ඒ අපි තමන් කට නිකන් ඉන්නකොට කීකට මුමුණ ඉන්නේ. එතකොට ඒක තුල යා වාසය කරන්නේ වෙලාවේ. මම කියන්නේ මේක තුල වාසය කරන්න. ටෙලිනාට්‍යයක් බැලුවට පස්සේ ඒ ටෙලිනාට්‍යයේ චරිත තුල යා වාසය කරන්නේ. දැන් නිකන් ඉදිපොය හිත ඉන්නවා. අහවල්ගේ චරිතය අහවල් කෙනා මම මෙහෙම නම් එයා මම නම් තමන්ට පවා ගල්ප බලනවා. මම කියන්නේ මේක මනසිකාරය කරන්න. එතකොට තමයි ධර්ම මනස්කාරයෙන් බැහැර වෙන්නේ නැත්තේ. මෙතන හොත්තට මනසිකාරය කර නිතර මනසිකාරය කර මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. සම්මාදිට්ඨිය උපදව ගන්න අපිට පුළුවනි. ඉතින් මේ උතුම් ධර්මය හොදට අහලා හොත්තට ඒක මතක තියාගන්න. හොත්තට නුවණින් මනසිකාරය කරලා නුවණින් විමසලා ඔබ අප හැමදෙනාට සම්මාදිට්ඨිය උපදව ගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අදවසේ මේ සම්මාදිට්ඨි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අනුග්‍රහය දරන්නේ සැප්තැම්බර් මාස 18 වෙනි දිනට 19 වන උපන්දිනයේ යෙදුන ගිම්හානී ඉදිරිසිංහ දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ආදරණීය මෑණියන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස විසින්. ඉතින් මේ රැස් කරගත්තු මේ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මිය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සියලුම පින්කම්ද සියලුම දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සැප්තැම්බර් මාස 18 වෙනි දිනට 19 වෙනි උපන්දිනයේ යෙදුන ගිම්හානී එදිරිසිංහ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් සුවසේ ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරුව පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට ඔබ අප හැම දෙනා නමින් නැසීමේ පරිලෝකීය සීලෝම් ඥාතිහිත මිත්‍රාදීන් පින් අනුමෝදන් වෙත්වා.
පරලෝ ජීවිත සූපත් වෙත්වා සපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා. දායකත්ව දරූ සියලු පින්වතුන්ට එම පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාට ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.